සුබයේ සරදමින් වෙන් වෙලා පියපෙන් බොහෝ කල් ගත වුණත් ලන් වෙන්න බෑ පුරුදු තනිකම සිත පෙඟිලා සත්සකින් වැරද්දක් වුණා සමා වෙනවද මගින් සමා වෙනවද මගින් ஒரு மாலையிட வெயிலேறும் அழுகான இலையுதிர்காலம் ஒரு மாலையிட வெயிலேறும் அழுகான இலையுதிர்காலம் சற்று தொலைவிலே அவள் முகம் பார்த்தேன் அங்கே தொலைதாண்டனே சற்று தொலைவிலே அவள் முகம் பார்த்தேன் அங்கே தொலைதாண்டனே සිනා සෙන්න නොහැකි නම් මට හදන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමතිනට සිනා සෙන්න නොහැකි නම් මට හදන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමතිනට ඉන්නු කඳුලැලි ගලා යන්නතුරුවත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ළඟම ඉන්නට සඳට සඳ එළියට මලට මල් පුකුරට කවියෝ කවිලීමට වෙනස් වේවි මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත සිත තුළ පෙම සඟවා ඇය පිටුපා යනවා මගේ සිතවල වෙනවා ඔබ හිමි නොවෙයි කියා සිත තුළ පෙම සඟවා ඇය පිටුපා යනවා මගේ සිතවල වෙනවා ඔබ හිමි නොවෙයි කියා සීනයිර පාවෙනවා මහලඟින් හරියටම 1:48 අපි දැන් අදත් ඇවිල්ලා තියෙනවා අප්ඩේට් අරගෙන යශුමයි වෙනදා වගේම ඉතින් යශ් ඉතින් ඔන්න මේ කාලෙකට පස්සේ තමයි ලක්ෂ්‍ය හොයාගත්තේ මේ පැත්තට. හරියටම වෙලාවට ආවනේ. එන්නේ 1:48. 48යි 48යි. ඉතින් ඔන්න ලක්ෂ්‍ය අද කතා කරන්නේ අපි අමුතුම දෙයක් ගැන. මීට කලින් අපි දෙන්න ආවේ දන්න දේවල් වැඩි කරලා කියන්න. අද ගොඩාරියක් වෙනස් අපේ ප්‍රෝග්‍රෑම් එක. අපි ලස්සන දෙයක් තවත් ලස්සන කරලා ලස්සන දෙයක් තවත් ලස්සන කරලා ඔයාලගේ හිතට දෙන්න තමයි අපි දැන් ඇවිත් ඉන්නේ ලක්ෂ්‍ය එක්ක. අපේ යාළුවෝ ඉතින් හැමදාම වගේම අපි ප්‍රෝග්‍රෑම් එකට ගොඩාරියක් ඇවිල්ලා ඉන්නවා. ඒ අයව ආදරෙන් මතක් කරනවා. ඉතින් අපේ යාළුවන්ට පුළුවන් නේ ලක්ෂ්‍ය අපිත් එකතු වෙන්න විදිරික. ඔව් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක මේ මොහොතේ ලයිව් එකතු වෙන්න අපේ Facebook page එක හරහා හෙල නිවුස් අපේ FB page එක හරහා ඒ වගේම අපේ YouTube channel හරහා ඒ වගේම අපේ හෙල හඬ FM හෙල නිවුස් app එක හරහා ඉතින් ඒ විදිහට එකතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මතක් කරන්න ඕන අපේ 1 කෝටි දසලක්ෂයක් දෙනා ඉන්න අපේ page මේ website එක තමයි www.helanews.lk අමතක කරන්න එපා. ඉතින් ඔන්න එකතු වෙන විදිහට කිව්වා අද අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් හින්දා අපි ඔක්කොටම කලින් ඒ වෙනස් විදිහේ සින්දුවක් අහලා මේ පැත්තට එකතු වෙමු. මේ ලක්ෂ්‍ය එක්ක යසි. ඉතින් එහෙනම් අපි එකතු වෙමු.
අකුරු කරනවා සුවඳ විඳන්නේ සිතුවිලි යහනේ ආමලයින් පවන් සලනවා නුඹව රකින්නවා ඉතින් යාෂ අපි ලස්සන සින්දුවක් අහලා ආවේ මේ සින්දුව අහනකොට මට නම් ගොඩාක් දේවල් හිතෙනවා. ගොඩක් දේවල් හිතෙනවා. මම හිතන්නේ මේක ගැන ලොකු අර්ථයක් තියෙනවා. අපි මේ කියන්නේ අපි මේක සාමාන්‍ය විදිහට බැලුවට මේකේ ලොකු ගැඹුරක් ඇතුලේ මේ සින්දුවේ පද ටික ලස්සන වුණා වගේම ඒ පද ඇතුලේ ගැලපෙන අර්ථය හරි ගොඩක් වටිනවා අදටත්. හැම කාලෙකටම ඒ සින්දුව එළියට එනවනේ ලක්ෂ. උචිතයි. ඉතින් මේ දවස්වල නම් දැන් ගොඩාක් ඒ සින්දුව වැදගත් වෙනවා. ඉස්සරහට වැදගත් වෙනවා. අපි දින සින්දුව ගැන කියා දෙනකොට ඔයාලට තේරෙවි මේකේ මොකද්ද කියන්නේ මොන වගේ අර්ථයක්ද දෙන්නේ ඔයාලට දැනෙන්නේ මොකද්ද කියලා. ඉතින් අපේ යාළුවෝ මතක් කරගෙන ඉඳලාම සින්දුව අපි ලස්සනට කියලා දෙමු. ඔව් අපි සින්දුවේ ගීතයේ තේරුම කියන කලින් අපි ගමු කමෙන්ට් සෙක්ෂන් එක පැත්තට. සමාධි අනුරාධා ඉන්නවා. ඒ වගේම චන්දුල ඉන්නවා. හායි කොහොමද කියලා අහනවා ලක්ෂිගෙන්. මං හොඳින් ඉන්නවා. කොහොමද චන්දුල? ඒ වගේම සංජු කසුන් ඉන්නවා. ගාමිණී ඉන්නවා. හායි කෑම කාලාද කියලා අහනවා. තාම නෑ අපි කාලා. බඩගින්න ඉන්නේ අපි දෙන්න. එතකොට අසංක මැක්ස් ඉන්නවා. ඒ වගේම දර්ශි ඉන්නවා. දර්ශි හායි කියලාත් තියෙනවා. ඉතින් හායි. ඒ විතරක් නෙමෙයි ඔන්න අපේ අසංක මැක්ස් අද ගොඩාරියක් අපිත් එකතුලා ඉන්න ගොඩාරියක් කමෙන්ට් එකවල තියෙනවා. ඒ විතරක් නෙමෙයි චන්දුල අපේ යාළුවෝ කවුරුත් මතක් කරනවා. ඉතින් ආදරෙන් ඔන්න යාළුවෝ ටික හැමෝම මතක් කරා. ඒ විතරක් නෙමෙයි චතු විරසේකර අපි බලාගෙන ඉන්න ඕනේ චතු ඔයවත් ආදරෙන් යුතුව මතක් කරන මේ වෙලාවට. කුමාරිත් ඇවිල්ලා ඉන්නවා හායි කොහොමද කියලා. අපි දෙන්න ගොඩක් හොඳින් සතුටින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේ චූටි පුතා ඇවිල්ලා ඉන්නවා මේ අපේ අලුත් යාළුවෙක් චූටි පුතා කියලා. හායි චූටි පුතා. දැන් මේ ඔහොම ඕක කියවගෙන යනකොට මට හිතුණා අපි අපේ ආපු කතාව ගැන කතා කළොත් හොඳයි. අපේ සින්දුව ගැන නේ දිවන්නා කුමාරි. මම හිතනවා ඔයාට ඒ ගැන ලොකු විස්තරයක් දෙන්න තියෙනවා කියලා මම දන්නවා. අපි කියමු මේ යාළුවන්ට ඉතින්. හරි. මම මෙහෙම පටන් ගන්නවා. දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනි දෙරණට සඳ පාළු එබෙනවා. හීන පෙනෙන
සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. අකුරු කරනවා. සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා. පවන් සලනවා. නුඹව රකින්නවා. නුඹව රකින්නවා. ඉතින් ලක්ෂී ඒ සින්දුවේ කුමරියක් ගැන කියවුණාට අපි කුමරියක් කාන්තාවක් ගැන නෙවෙයි ඒ ගීතයෙන් කියවෙන්නේ. දියවන්නාව කිව්වම අපිට එකපාරට මතක් වෙනවා ඔයක්ද ගඟක්ද කියලා ජලාශයක් විදිහට මතක් වෙනවා. ඒත් ඒ ජලාශය ඇතුලේ යශ්මන් පොඩි බාධාවක් කරන්න. කියන්නකෝ. දැන් මේ දියවන්නාව කියද්දි ඒක මතක් වෙනවට මේ කාලේ වෙනකොට අපිට දියවන්නාව කිව්වම ගොඩාම මතක් වෙන්නේ එක දෙයක් එක දෙයක්. ඒ දේ දැන් කවුරුත් දන්නවා කියලා මම හිතනවා. මොකද්ද අපේ උත්තරීතර පාර්ලිමේන්තුව. ඉතින් මේ දියවන්නා කුමාරිය කියලා දැන් කවුරුත් කියන්නේ කවුරුත් විශ්වාස කරන්නේ ඇලක් දොලක්වත් ජලාශයක්වත් කුමරියක්වත් නෙවෙයි අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව. ඉතින් මේ පාර්ලිමේන්තුවේ තමයි මේ වෙන විස්තරය තමයි මේ කවියට නගලා තියෙන්නේ නේද? හරි. ඔයා පදෙන් පදේ තේරුම් කරනවද? අනිවාර්යෙන් අපි පදෙන් පදේ කියලා දෙමු අපේ යාළුවන්ට. දෙරණට සඳ පාළු එබෙනවා. දෙරණට සඳ පාළු එබෙනවා. ඉතින් මේ දියවන්නාව කියන මේ උතුම් තැන ඒකේ ඇතුලේ තියෙන උතුම් බව නෙමෙයි ඒ ස්ථානයේ වටිනාකම තමයි ලංකාවේ වටිනාකම කියලා කියන්නේ. හැම දෙයක්ම ව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ සීමාවේ ඉඳලා සීමා පරාසයේ ඉඳලා. තේරුණාද? මෙහෙම මේ ඒක හරි. දෙරණට සඳ පළුව එබෙනවා කියන එකට මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. කොහොමද යන්නේ? සාමාන්‍ය සඳ කියන දේ සංකේතවත් කරගන්නේ ගොඩාක් වෙලාවට මේක මගේ මතයක්. හරිද? මේ කවුරුත් මට මොනවද කියයි දන්නේ නැහැ. මේ මුස්ලිම් ජාතිකයන්ගේ තමයි සඳ කියන දේ ගොඩාක් යොදා ගන්න හැම දෙයකටම සංකේතයක් ලෙස මුස්ලිම් ජනතාව තමයි මේ අඩ සඳ. ඉතින් මේ මට හිතෙනවා දෙරණට සඳ පළුව එබෙනවා කියන්නේ අර දැන් තියෙන මේ ප්‍රශ්න සහරාන්ගේ ප්‍රශ්නය ඒ හැම පැතිකඩක්ම මුස්ලිම් ජනතාවට උදෙසා කරපු දෙයක් විදිහට තමයි එතන කියවෙන්නේ. මොකද අපි ජාතීන් වශයෙන් බෙදලා හිටියට අපි එකම රටක් එකම ජාතියක් නෙනේ. සිංහල වේවා මුස්ලිම් වේවා දමිළ වේවා මේ හැමෝම එක තැන එක ලේ තියෙන මිනිස්සු. ඉතින් මේ පාර්ලිමේන්තුවෙත් එක ලේ තියෙන මිනිස්සු තමයි කවුරුත් ඉන්නේ. දැන් එක ජන කොට්ටාසයකට අර පහර වැදිච්ච විස්තරය තමයි අපි උපමා කරලා තියෙන්නේ මේ අඩ සඳින් නේද? ඔව්. හීන පේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. ඉතින් ලක්ෂී හැම අම්මා කෙනෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම බලාපොරොත්තුවක් තමයි තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන ලොකු තැනකට යන එක. තමන් ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. උසස් නිලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ඉහළ තැනකට තබන්න තමයි හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලන්නේ. මට මතකයි ලක්ෂී ඉස්සර ඔය මේ අහිංසක අඟුලිමාල උනේත් තක්ෂිලාවේ දිසාපාමුක් ඇදුරුතුමාගෙන් ශිල්පී ඉගෙන ගන්න ගිහිල්ලා නේ. ඉතින් මේ ඒ කතාවට සමානයි මේ මම හිතන්නේ මේ කතාවේ චුට්ටක් කිව්වනම් හොඳයි කියලා. මොකද මේ කතාවත් මේකට සමානයි වගේ මට හිතෙනවා. අපි දැන් අධ්‍යාපනය ලබන ලක්ෂී ඉස්කෝල වලින් පන්ති වලින්. ඉස්සර එහෙම පන්ති පාසල් කියලා දෙයක් තිබුණේ නැහැ. එක ගමකට එක රටකට වගේ හිටියේ සීමිත ගුරුවරු පිරිසක්. ඉතින් එහෙම එක් ගුරුවරයෙක් තමයි මේ දිසාපාමුක් ඇදුරුතුමා කියන්නේ. ඉතින් මේ රාජකුමාරවරු වෙන්න පුළුවන්, දුගී දුප්පත් කුමාරවරු වෙන්නත් පුළුවන්. මේ හැම කෙනෙක්ම ඉගෙන ගත්තේ මෙන්න මේ දිසාපාමුක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා. ඉතින් එහෙම ඉගෙන ගන්නකොට අපිට ජීවිතයට නොඑක් බාධක එනවා නේද? එදත් අර අහිංසකට ඒ වගේ බාධක ඇවිල්ලා, කේලම් කියලා ඒ වගේ ගැටුම් ඇති කරලා ගුරුවරයාගේ සිතත් ළමයාගේ සිතත් බිඳ දැමුවා. ඉතින් අන්න ඒ වගේ උපමාවක් තමයි මෙතන ඔය කියලා තියෙනවනේ. හීන පේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා. ඒ කියන්නේ දැන් පාසල පන්තිය වට කරගෙන ඉන්නේ සීනි බෝල. ඒ කියන්නේ සිහින ලෝක. ඒ සීනි බෝල හැටියට මම දකින්නේ මත්ද්‍රව්‍ය තමයි. දැන් පාසල මූලික කරගෙන තියෙන්නේ මත්ද්‍රව්‍යනේ නේද? ඉතින් මේ මත්ද්‍රව්‍යත් එක්ක ගැටෙමින් එක් සිහින ලෝකවල ජීවත් වෙන ශිල්ප ඉගෙන ගන්න කුමාරවරු ගැන තමයි මේ කියන්නේ. අම්මලා තාත්තලා දන්නේ නැහනේ දරුවන් ඉගෙන ගන්නව අමතරව මේ වගේ දේවලුත් කරනවා කියලා. මෙහෙමයි දැන් දන්නේ නැහැ කියන්නත් බෑ. අද වෙනකොට සමාජයේ ගොඩක් දේවල් කියන්නේ අපිට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මේ දැනගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවායි කියලා. ප්‍රශ්න තියෙනවා කියලා. පොඩි ළමයින්ට ටොෆි දෙනවා කියනවා නිකන් නේ. ඒ හැම දෙයක්ම මෙන්න මේ සීනි බෝල විදියට තමයි එන්නේ අපේ අතරට. ඒ තමයි අපි වනසන අපේ රටේ වටිනාම සම්පත වනසන මත්ද්‍රව්‍ය. සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා.
නුඹව රකින්නවා. උඹව රකින්නවා. ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවට යවන පුද්ගලයන් ගැන අපි දෙපාරක් හිතලා යවන්න ඕන. සල්ලි බලයට අනිත් බලවලට මිනිස්සු පාර්ලිමේන්තුව වල වැඩක් නැහැනේ. අපිව රකින්න පුළුවන් කෙනෙක්, අපේ රට රකින්න පුළුවන් කෙනෙක් තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන. ඉතින් ඒක තමයි එතන කියන්නේ. ඔය බහිරවයෝ ගැන කිව්වනේ. ලක්ෂි දන්නවද බහිරවයෝ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා? නෑනේ. නෑ. ඉතින් ඉස්සර අපේ රජවරුත් මෙන්න මේ බහිරවයෝ ගොඩක් උපමා කරා ආදේශ කරගත්ත ගොඩක් දේවල් රකින්න. අපේ රට රකින්න, අපේ රජවරුන්ගේ නිදාන රකින්න අපි යොදාගත්තේ බහිරවයෝ. දැන් අපි බහිරවය වෙලා ඉන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පුද්ගලයෝ රකින්න. හැම කාලෙටම බහිරවයෝ එනවා ගෙවල් වලට. පඳුරු අරගෙන, පූජා වට්ටි අරගෙන වගේ තමයි බහිරවයෝ එන්නේ. ඉතින් අපේ මිනිස්සුත් මෙන්න මේ බහිරවයෝ හැමදාමත් කාලයකට රකින්නවා. ඒත් මේ රකින්න කට්ටිය අපේ බහිරවයන්ට නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔව් අපි ඒගොල්ලන්ව රකින්න, අපි ඒගොල්ලන්ව උසස් කරන්න හදන්නේ අපිට රටට වැඩක් වෙයි කියලා හිතලා. අද වෙනකන් එහෙම දෙයක් වෙලා නැහැ. ගොඩක් දේවල් තියෙන තත්ත්වෙන් පහතට වැටලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඊළඟට මොකද්ද කියන්නේ? හුස්ම බෙදන රූසගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා. ඉතින් ඒක කියන්නේ හුස්ම හොයන රූසගස්. ඒ කියන්නේ අපිට ජීවයක් ලබා දෙන, අපිට පණක් ලබා දෙන ලොකු ගස් නේද? ඉතින් මේ ගස් නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ නේ. ගස් නැති වුණොත් අපේ හුස්ම ටික, අපේ පණ ටික රැකිලා තියෙන්නේ මෙන්න මේ ගස් එක්ක. ඉතින් ඒ ගස් කපන්න අපිට ඉඩෝරයට අපි අතවැණීමක් කියලා තමයි මම හිතන්නේ. අපේ ඉන්න කුමාරවරු දැන් කරන්නේ මේ කැලෑ කප ඒ කැලෑවේ තියෙන ඒ මහා ගස්, මහා වන සම්පත මුදල් වලට මාරු කිරීමක්. මේ ඔයා ඒකට ලස්සන උපමාවක් දැන්. උපමාවක් මම හිතන්නේවත් නැතුව එහෙම දැන් ඔයා කියවනේ අපේ ඉන්න මේ කුමාරවරු. ඒගොල්ලන්ට කුමාරවරු කියනවා ගැලපෙනවද කියලායි මට හිතුනේ. ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට මේ වාමනයින් කියන එක ගැලපෙන්නේ නැහැ නේ. වාමනයින් කියන්නේ මේ අපේ පිරිසට, ජනතාවට උදව් කරන කට්ටිය. ඔව් කුමාරවරු හැමදාම රැකගන්නේ මෙන්න මේ වාමනවරු. කුමාරවරු කළා තියෙන්නේ අපේ මිනිස්සුම තමයි ඉතින් නේද? හරි කෙනෙක් කුමාරයෙක් කරාට වැරද්දක් නෑ. ඔව් තව ටික දවසකින් ඔය කියන කුමාරවරු ගෙවල් වලට ඇවිල්ලා මේ පඳුරු දීලා අපිට තියෙන පූජා වට්ටිය ගන්න තමයි. ඉතින් ඒ අතර මේ ඊළඟ පද පෙළිය මම කියන්න. දල දිලිසෙන හස්ති රජුන් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා. සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා. නුඹව රකින්නවා. ඒ කියන්නේ ලක්ෂී අපේ රට ගොඩක් බුදුරජාණන් වහන්සේගේ පිහිට පදපු රටක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා තවමත් ඇසෙන රටක්. මේ බෞද්ධ රටේ දළදා මාලිගාවේ සෙන්කලගඩ පුර දළදා පෙරහැරේ කරඬුව වඩම්මන්නේ අපේ තේජවන්ත හස්තීන්ගේ පිට මත. ඉතින් මෙතන කියන්නේ මේ තේජවංශ හස්තීන්ගේ දල දෙකත් කපලා විකුණන જાතියක මේ අභාග්‍යශීලී කාලයක තමයි ජීවත් වෙන්නේ කියලා. මිනිස්සු සල්ලි හොයන්න කරන්නේ නැති දෙයක් නැහැ. මොකද මේ දළදා වහන්සේ පිට මත රැගෙන යන මේ හස්ති රාජයාණන්ගේ දල කපලා විකුණනවා කියලා තමයි එතන කියන්නේ. එහෙම හොඳ නෑ නේද? අනිවාර්යයෙන්. මේ අද වෙනකොට නම් ගොඩාක් දල ඇතුන් කියන කට්ටිය වඳ වෙලා යන තත්ත්වයකට තියෙනවා. ඒ වගේම අපි සලකන විදිය වැරදි. හයි. ඊළඟ එක පත්තිනියේ නුඹ නාඩන් ඇය එතරක කාසි සොය. ඒ කාසි රජුන් තනනවා. රේණු තලා මල්ද තලා තෙල් මල්ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා. ඒ කියන්නේ මේ පත්තිනි කියලා කියන්නේ ගොඩක් උතුම් කාන්තාවක් නේනේ. පත්තිනි දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ වුණාට අපි දන්න අපිට උසස්ම කෙනා තමයි අපේ අම්මලා. අපේ අම්මලා විතරක්ම නෙමෙයි සියලුම කාන්තාවන් අපි දකින්නේ ගොඩක් උතුම් පාර්ශවයක් ලෙස. ඉතින් මෙතන කියන්නේ අපේ රටේ තියෙන කාන්තා සම්පත වෙන රටකට විකුණලා, ශ්‍රමය ලබන්න විකුණලා අපේ රටේ මිනිස්සු ජීවත් වෙනවා කියලා. ඉතින් එදා එහෙම ජීවත් වුණ නෑ අපේ මිනිස්සු නැද්ද? මුදල් කාසි වලට අපේ කාන්තාවන් නිකුණන තරම් රටක් වෙන කොහෙවත් නැහැ. මේ
අපේ කාන්තාවන් රටට විකුණලා ඒගොල්ලන්ගේ හම්බෙන සල්ලි වලින් මේක තමයි අපේ රට කාසි ඒ කාසි වලින් රජුන් තරනවා. රජුන් තරනවා. රජවරු ජීවත් වෙන්නේ කුමාරවරු ජීවත් වෙන්නේ මේ ශ්‍රමය කුමාරිකාවන් නිසා. ඒ ගැන මතක තියාගන්න ඕන. රේණු තලා මල්ද තලා තෙල් මල්ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා. මේ හැමදේම කරලා වැරදි විදියට මුදල් හොයලා ගස් කපලා ඇත්තුන්ගේ දල විකුණලා අපේ කාන්තාවන්ගේ ශ්‍රමය ධනය පතිවත විකුණලා මුදල් හොයන රටේ ඉන්න කුමාරවරු අන්තිමට නිවන් යන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් පව් වැඩ කරලා. ඉතින් ඒක හැමදාමත් ගීතයක් නොවී තියෙනවා නම් ගොඩක් හොඳයි. ලොකු කතාවක් කරානේ අපි දෙන්න. ලොකු කතාවක් කරා. අපේ යාළුවන්ට කම්මැලිකමකුත් දැනුණා නම් මේ සින්දු අහලා එමත් එකතු මේ පැත්තට මේ ලක්ෂ්‍ය එක්ක යසී. ඒ ගීතයත් එක්කම අපිට මතක් වෙන ලක්ෂී නූතනයේ ඉන්න යශෝදරාවරු වරියන්. යශෝට මෙහෙම හිතුනේ නැද්ද මේ ගීතේ කියන්නේ රෑ මැදීම මතු තොටිය. සාමාන්‍ය අපි මේක සාමාන්‍ය නිකන් ගැඹුරින් බලන්න නැතුව අපිට මේක ජනවහරට අනුව අපිට හිතෙන ජනවහර කියන්නේ මතු පිට අදහස පේන්නේ ලක්ෂී. මම ගැඹුරට යන්නේ නැහැ. ඔරු පදින යුවලක් ගැන වගේ. ඔරු පදින යුවලක් ගැන රෑ මැදියම මේ විලක වෙන්න පුළුවන් ගඟක ඔරු පදින යුවලක් තමයි කියවන්නේ. මේකේ කියන මේ රෑ මැදියම මත් වූ තොටිය කවුද කියලා දන්නවද? මත් වූ
තොටිය කියනකොට පිරිමි කෙනෙක් වෙන්න ඕන නේනේ. අනිවාර්යයෙන්ම රෑ මැදීම මත්තු තොටිය කියලා මේ ගීතේ අර්ථය තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද? සැමියයි බිරිඳයි අතර තියෙන මේ සම්බන්ධය පිළිබඳව සංවාදයක් නේ සම්බන්ධතාවය පිළිබඳව තමයි මේකෙන් කියන්නේ රෑ මැදියම් මත්තු තොටිය කියලා. මේකෙන් අදහස් කරන්නේ බිරිඳ අදහස් කරන්නේ තමන්ගේ ස්වාමියාව. එතකොට ඔහු මේ ඔරු පදින්න ආරාධනා කරන්නේ කාටද? තමන්ගේ බිරිඳට වෙන්නේ. දැන් මෙතන සාමාන්‍ය මේ ආදරයත් එක ගොඩක් වෙලාවට සම්බන්ධ දෙන්නේ රාගය කියන්නේ. මේ ගීතය ඇතුලේ තියෙන ලොකු රාගාත්මක සිතුවිල්ලක්. ඒක වැරදි දෙයක් නෙවෙයි. මේ තමන්ගේ පුරුෂයා තමන්ගේ කාන්තාවට ආමන්ත්‍රණය කිරීමක් නේද තියෙන්නේ මේ එම මේ රාගය කියන මේ සිතුවිල්ලට. එහෙම නේද? මේ ඉතින් මේකෙන් මේ ඔහු ආරාධනා කියනවා ඔරු පදින්න එන්න කියලා. ඒ ඉතින් තමන්ගේ බේරින්ද ඒකට කැමතිද නැද්ද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. බිරිඳගේ සිතුවිල්ල තමයි මේ කවියට නැගලා තියෙන්නේ. මේ පුරුෂයා බීමතින්නේ ඇවිල්ලා ඉන්නේ. හැමදාමත් රැ මැදීමේදී වෙරි වෙලා ගෙදර එන සාමි පුරුෂයෙක් ගැන තමයි කියවෙන්නේ. මේ කාන්තාව ඉතින් හැම දෙයකටම හුරු වෙලා ඉන්නවා ඇති මේ පුරුෂයා සතුටු කරන්න කැමති විදියට ඉන්න නේද? ඔව්. ඉතින් මේ ඔහු අරමුණක් කරනවා එයාගේ බිරිඳට ඒ අවස්ථාවේ මත් වෙලා ඒ මත් වෙලා කියන්නේ ඔහු මත් වෙලා ඉන්නේ රාගය. ඉතින් මේ ඔරු පදිනවා කියන අදහස් කරන්නේ රාගය කියන එකනේ. රාගය කියන එක තමයි ඔරු පදින්න අඩ ගහනවා කියන්නේ. දැන් කාන්තාවක් පුරුෂයෙක් ඒවා දෙදෙනාගේ සම්බන්ධතාවය ලිංගිකව එකතු වීම තමයි එහෙම කියලා තියෙන්නේ. ඉතින් මේ කාන්තාව ඉතින් පිරිමියාගේ කැමැත්තට ඉඩ දෙනවා. ඉතින් ඒ වුණාමත් හැමදාමත් කාන්තාව ගැන හොයලා බලන්නේ නැතුවම කාන්තාවගේ ඉන්න තියෙන සිටුේෂන් ඒ අවස්ථාවට අනුව නෙවෙයි ඔහු හැසිරෙන්නේ හැමදාමත් තමන්ගේ කැමැත්ත වෙනුවෙන් තනි තීරණයේ මත වෙරණ පිරිමියෙක් ගැන තමයි එකෙන් කියවෙන්නේ. මේ ඉතුරු ටික මම ඔයාලට තව ගීතයක් අහලා වෙලා කියන්න. අනිවාර්යයෙන්. මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම් දැනෙනවාද පුතේ ඔබෙන් සිඟිති පුතේ මගේ පාළුව මැකේ ඔබෙන් සිඟිති පුතේ මගේ පාළුව මැකේ සිතේ තියෙන පාළු ගති මග හරින්න පුතේ සුර කුමරුන් සමගින් ඔබ ඉනහෙනවද පුතේ අප දෙන්නා අඳුරු ලොවක තනි කරදා පුතේ නුඹේ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ මාහටදී ඔයා ඇසුර ලොව ගියා සුර විමනක වැදී මගේ රන් කඳ නිදී
මහටදී ඔයා ඇසුර ලොව ගියා මහටදී ඔයා ඇසුර ලොව ගියා ලොකු නාම අම්මා ගැන අහන්න එපා පුතේ එතකොට මගේ දෙනෙත්වල කඳුළු උනයි පුතේ සුර විමනක වැදී මගේ රන් කඳ නිදී සුර විමනක වැදී මගේ රන් කඳ නිදී ඉතින් මේ ලක්ෂී අපි කතා කර හිටියේ අර නැව් පදින තොටිය ගැන. ඔරු පදින තොටිය ගැන. ඉතින් මේ ඔරුව නෙවෙයි මේ තොටියා ඔරුව පදින්න මේ තමන්ගේ කාන්තාවට පෙම්වතියට අඬ ගහනවා. ඉතින් පෙම්වතිය කැමති වෙන්නේ නැහැ බිරිඳට. ඉතින් මේ ඔරුව කිව්වම අපේ යාළුවෝ හිතන්න එපා මේ ගංගක ඔරුව පදින දෙයක් නෙවෙයි මෙතන කියවෙන්නේ දෙදෙනාගේ ලිංගික එකතු වීමක් පිළිබඳව. ඉතින් මේ ගෑනු කෙනා කාන්තාව කැමති නෑ මෙතන මෙවැනි සම්බන්ධතාවක් පවත්ව ගන්න. ඒකට හේතුව තමයි ඉතින් මේ කාන්තාවක් වුණාම මාසයකට වරක් අර මේ කියලා තියෙනනේ මේ මාස් රැස්ස ගැන. ඉතින් අන්නේ සිදුවීම තමයි ඒ අවස්ථාවේ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මම හිතන්නේ මේ කාන්තාවක් හැටියට දරා ගන්න අපහසු ඇති. අනිවාර්යයෙන්ම මේ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රසිද්ධ මාධ්‍ය මේ දේවල් කතා කරන්න අකමැතිනේ ගොඩක් අය. එහෙම නෙමෙයි කතා කරන්න ඕනේ. අපි මේ හැමෝම ජීවත් වෙන පරිසරයනේ. ඔයාලත් දන්නවා අපිත් දන්නවා ඒක සාමාන්‍ය පොදු දෙයක් අපේ ඉස්කෝලවල පවා උගන්වන දෙයක් තමයි. ඉතින් මේ ඒ අපහසුතාවයක් ඉන්නකොට මේ ලිංගික වෙක්වීමක් කියන්නේ කාන්තාවට වේදනාවක්. ඉතින් ඒ වේදනාවේ ඇය කියන්නේ ඒක කියලා තියෙනවා ලක්ෂී මේ වින්දනය ලබන්නේ පිරිමි කෙනා විතරයි කියලා. කාන්තාවට වේදනාව පමණයි උරුම වෙන්නේ. ඒ අවස්ථාවේ තවත් වේදනාකාරී සිදුවීමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ එතනදී මේ කාන්තාව රුචියක් දක්වන්නේ නැහැ මෙන්න මේ සිදුවීමට. ඒ පිළිබඳව තමයි මේ ව්‍යංගාර්ථයෙන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ කියලා තියෙන ඔරුව මේ ගංගමැද පෙරළුණු පසු ඇය එතර කරනවා කියලා. ඒ කියන්නේ මේ තමන්ගේ සතුට ලබාගෙන පිරිමියා පසුවට කාන්තාව ගැන සොයා බලන්නේ නැති සිදුවීමක් තේරෙනවා. ඒත් ඒ වුණාට මේ කාන්තාව අර මම මුලින්ම නූතන යශෝදරාවකට උපමා කරන්නේ. තමන්ගේ සැමියට වැඩිය හොඳ පිරිමින් කොච්චර ආවත් ඒ කට්ටිය ගැන හිතන්නේවත් බලන්නේවත් නැහැ කියලා තමයි කියලා තින්නේ. අර නැවකට උපමා කරලා තින්නේ අන්න ඒක. ඔරුව පසුවට නැවක් වෙලා තියෙනවනේ. ඒ නැව වෙලා තියෙන්නේ මේ ඊට වැඩි ශක්තියෙන් ශරීරයෙන් හා චිත්ත ශක්තියෙන් වැඩි පිරිමි තමයි විස්තර කරලා තියෙන්නේ. ඔව් මේ දෙදෙනෙක් ලිංගික වෙක්වීමක් වෙනවා නම් දෙදෙනාටම ඒකෙන් තෘප්තියක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නේද? අනිවාර්යෙන්. ඒක තමයි කියලා තියෙන්නේ මේ රුවල් නගා යන නැවුදක සසල වෙලා බලන් ඉන්නේ නෑ කියලා. ඉතින් එහෙම තමයි දැන් මේ අපේ යාළුවන්ට තේරෙන්නේ නැති මේ සිදුවීම ගොඩක් හොඳට ගීතාර්ථය. ඉතින් මේ අපි කමෙන්ට් සෙක්ෂන් එකට අනිවාර්යෙන් අපේ යාළුවොත් බලලා අයිමත් එල්ලේ පැත්තට කතා කරමු. එතකොට ඉන්න අපිත් එක්ක අසංක මැක්ස් ඉන්නවා චන්දුල කියනවා ලක්ෂිව දැක්ක කල් කියලා. ලක්ෂි චුට්ටක් හැංගිලා හිටියා. චතෝ ඉන්නවා කුමාරි ඉන්නවා හායි කොහොමද කියලා අහලා තිනවා. කොහොමද කුමාරි වාට ඒ වගේම චානක බණ්ඩාරේ ඉන්නවා. ඒ වගේම තව ඉන්නවා. ඔව් අපේ දිලු පතිරණ එකතුලා ඉන්න මේ වෙලාවේ දිලු. චතු කියලා තිනවා ලස්සනයි දෙන්නම ආදරේ කියලා. ඉතින් අපිත් ආදරේ මූර්තිත් ඉන්නවා. සදීප ලක්ෂාන් ඉන්නවා. හෙලෝ යසිරු ආදරේ කියලා තියෙනවා. සදීපද? සදීප මේ මගේ යාළුවෙක් ඉතින් ඔන්න ආදරේ මතක් කරන මේ වෙලාවේ සදීප ඔයාවවත්. එතකොට දේදුණු සඳ මාලිකා ඉන්නවා ආදරේ දෙන්නටම කියලා තියෙනවා. පිටවට ගොඩක් ආදරේ දේදුණු. සුදු මහත්තයා යසිරුට ආදරේලු. කවුද කියන්නේ? මහත්තයා. නම මොකද්ද?
සුදු මහත්තයා. සුදු මහත්තයා. මේ අපේ කැලුම වෙන්න තියෙනම් මේ. නෑ කැලුම් සම්පත් කියලා තව කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. ඉතින් දැන් මේ ගොඩක් කට්ටිය ආදරයට එක එක නම් වලින් ඉන්නේ මට අඬ ගන්න. ඉතින් එහෙම කෙනෙක් වෙන්නේ නැති වුණා. ආදරේ මතක් කරා ගොඩක් ආදරේ කියලා තුන කිව්වා. එතකොට අමිල ප්‍රියන්ජිත් ඉන්නවා. තව ගංගා ධර්මවර්ධන ඉන්නවා. තරුෂ කෞෂාන් ඉන්නවා. යසුරු හිනාව බලන්නකොලු. පැණි බේරනවා. ඔව් මේ දවස්වල යසුරු ගොඩක් පැණි බේරනවා කියලා අපි හිතනවා. එතකොට සංජීව ආනන්ද ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ සංජීව ආනන්ද කියනවා අම්මෝ ඒ මල් හිනා ඒ මට කියලා තියෙන්නේ නේ. ඉතින් මේ විතරක් නෙමෙයි මේ අමිලයි අපිත් එකතු වෙලා ඉන්නේ. අමිල කියනවා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා කියලා. ඔන්න අමිල සමරනායකව යවත් ආදරේ මේ පැත්තට අපි දෙන්න එකතු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි කසීර් ගමගේ අද දෙන්නම ලස්සනයි කියලා තියෙනවා. ඔන්න මේ ගංගා ධර්මවර්ධනවත් ආදරෙන් මතක් කරා. මේ ඉල්ලන සින්දුව අද දෙන්න බැරුණාට අපි හෙට අනිවාර්යෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලක්ෂි මේ යාළුවෝ ටික මතක් කරානේ. ලක්ෂි මේ සෝරි යස් දැන් මේ අපි අර ගීතේ තේරුම් මේවා කරන්නේ. අපි ඊට පස්සේ අහපු ගීතය මතකද? මතකයි මේ අපේ අම්මා කෙනෙක්ගේ සෙනෙහස ගැන කියවුණු ගීතයක් තමයි මේ කියුනේ නේ. මවකගේ උණුසුම නොලබ සැපට නිදන පුතෙක් ගැන තමයි කියන්නේ. මේ කියන්නේ මේ මව ඒ දරුවා උපත ලබන දවසේදී මේ වෙලාවෙම මව මිය ගිහිලා තියෙනවා. ඉතින් මේ මවගේ සෙනෙහස අහිමි වුණු පුංචි පුතෙක් ගැන තමයි කියන්නේ. මව් සෙනෙහස කියන්නේ ඈත් කරන්න බැරි බැඳීමක් ලුණින්නේ. කොහේ හිටියත් කොච්චර බැඳීම් තිබිලා වෙන් වෙලා කැඩිලා ගියත් මේ මව් සෙනෙහස බැඳීම කඩලා දවන්න බැරිලු. ඒකනේ කියන්නේ මේ ලක්ෂි මේ අම්මාවරුන්ට දරුවන් ලැබෙනකොට කිරියරනවා කියලානේ. ඒ බැඳීමේ තියෙන වටිනාකමට තමයි ආදරය වුණත් කිරිවරට හරවන්න පුරුවන් බැඳීමක් තමයි මෙන්න මේ මව් සෙනෙහස කියලා කියන්නේ. ඔව්. ඉතින් මේ මව් සෙනෙහස ගැන කතා කරනකොට එතන සැමියා තමා කියන්නේ. සැමියා. ඔහු කියනවා එක පදපේලියක කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ කියලා. පුතුගේ උපන්. අම්මා නැතුව තමන්ගේ මේ තාත්තා කියන්නේ මේ අම්මා නැතුව පුතාට කියන්නේ. පුතාගේ උපන් දිනේ දවසේ මවගේ මොකක්ද ඒකට කියන්නේ? මරණය සිදු වෙන නිසා පුතාගේ උපන් දිනය සිහි කරන්න බෑ කියලා තාත්තා කියනවා. තාත්තා කියනවා මේ අම්මට තියෙන මේ ආදරයට. ඉතින් මේ අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් තනියම ජීවත් වෙනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. මොකද අම්මගෙන් ලැබෙන්න ඕන සෙනෙහස අපිට තව කෙනෙක්ගෙන් ලබන්න අමාරුයි නේ. ඔව් අනිවාර්යයෙන්ම දැන් අපිට අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නේ. අත්‍යවශ්‍යම දෙන්න. ඔව් දෙන්නගේ එක්කෙනෙක්ගෙන් ආදරය ලබනවා කියන එක ගොඩක් අම්මා ආදරය පිට කරන්න ගොඩක් අමාරුයි. තාත්තා කෙනෙක් ආදරය කරන්නේ මේ වෙනස් විදිහකනේ. තාත්තා කෙනෙක් ආදරය ප්‍රකාශ කරන්නේ නැතිලු. ඉතින් මේ අම්මගේ ආදරය හරි අපිට මේ දැනෙනවලු. ලැබෙදී. ඉතින් මේ එහෙම ආදරේ දැන් ලොකු වුණාමත් ඒ පුංචි පුතාට අම්මගේ ආදරය අඩුව දැනෙනවා කියලා තමයි කියන්නේ. දැන් අම්මගේ ආදරයට සමාන කරන්න පුළුවන් ආදරයක් තවත් මේ ලෝකේ නැහැ. අනිවාර්යයෙන්. මේ අපේ ජීවිතවලට කවුරු ආවත් දැන් ඒ තාත්තා තව අම්ම කෙනෙක් ගෙනාවත් අර Tamanගෙම අම්මගෙන් ලබන්න ඕන සෙනෙහස ආදරේ රැකවරණය ඒ අම්ම කෙනෙක්ගෙන් ලැබෙන එකක් නැතුව ඇති. එහෙම ලැබෙන අම්මාවරුනුත් ඉන්නවා. ඒ වුණාට ගොඩක් සීමිතයි. ඉතින් මේ තව සින්දුවක් කාලෙ මේ පැත්තට එකතු වෙමු.
සඳට සඳ එලියට මලට මල් පුකුරට කවියෝ කවිලීමට වෙනස් දෙවි මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත සිත තුළ පෙන සඳවා ඇය පිටුපා යනවා මගේ සිතවල වෙනවා ඔබ හිමි නොවෙයි කියා සිත තුළ පෙන සඳවා ඇය පිටුපා යනවා මගේ සිතවල වෙනවා ඔබ හිමි නොවෙයි කියා සීනයිර පාවෙනවා මහලඟින් නැවතුනා ආදරේ සොයනවා පෙර මතකයේ එල්ලිලා මම ඔබෙන් නිසනා කාර නොතේරිලා ගියා පෙර බබේදී මම ඔබේවි සිටිය බඳ දැනෙනවා සිටිය බඳ දැනෙනවා ඉතින් මේ ලක්ෂි අර ගීතයේ මේ චුට්ටක් කියන්නකො මේ මෙහෙම කියන්න හිතේ තියෙන පාළු ගතිය මග හරින පුතේ සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ අනිවාර්යෙන් පුංචි ළමයි මේ ලක්ෂි දැකලා තියෙනවනේ තනියම hina වෙනවනේ. ඉතින් මේ අම්මත් නැතුව මේ පුංචි පුතා තනියම දිවි ලෝකේ ඉන්න සුර කුමරියෝ එක්ක hina වෙනවා කියලා තමයි මේ කියන්නේ. අව්‍යාජ සිනාවේ මූලික තැන තමයි මේ පුංචි බබාලා. අනිත් හැම කෙනෙක්ම hina වෙන්නේ අපිට වරදිනකොට වෙන්න පුළුවන්. අපිට සැපේදිත් hina වෙන මිනිස්සු ඇති. ඒත් සැපේදි ගොඩක් වෙලාවට අපේ පවුලේ කට්ටිය තමයි අපිට පවුලේ hina කට්ටිය වෙන්නේ. hina අපේ සතුට බෙදා ගන්න පුළුවන් කට්ටිය. තමයි. නැත්නම් මේ අපිත් එක බොරුවට මූණට පේන්න hina වෙන මිනිස්සු තමයි දැන් ගොඩ හරියක් ඉන්නේ. ඉතින් මේ අව්‍යාජ සිනාව තියෙන්නේ එකම එක පුද්ගලයෙක් ළඟ විතරයි. ඒ තමයි මේ අලුත ඉපදුණු පුංචි ළමයි ළඟ. නේද? අපේ මේ ඒ කතාව කියනකොට මට කෙනෙක් කියපු කතාව මතක් වුණා. අහස වගේ වෙනස් වෙන ලෝකේ වැස්ස වගේ කඩා හැලෙන්නේ නැතුව පොළොව වගේ දරා ගන්න පුළුවන් වෙනවා. මේ අපිත් මමත් හොඳට අහලා පුරුදු මේ එකක් තමයි මේ අහස වගේ වෙනස් වෙන මිනිස්සුන් හමුවේ මේ වැස්ස වගේ කඩා හැලෙන්න එපා පොළොව වගේ දරා ගන්න කියලා. ඉතින් මේ ගොඩාරියක් ලස්සන අපිට වරදිනකම් බලන් ඉන්න අය හමුවේ අපි කඩා වැටෙන්න හොඳ අපි නැගිටින්න ඕනේ hina වෙලා අපේ ශක්තිය පෙන්වන්න අපි දරා ගන්න පුළුවන් වෙන අපිට ඕනම දෙයක් ජීවිතේ දින ගැටුමක් වෙන්න පුළුවන් අපිට ඕනෑම විදියක දෙයක් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අපේ පොළොව වගේනේ. ඊළඟට කියනවා මේකේ අප දෙන්න අඳුරු ලෝක තනි කර දා පුතේ. නුඹේ අම්මා දිව්‍ය ලෝකේ ගියා පුංචි පුතේ. ඉතින් මේ අම්මා ගියානේ මේ තාත්තයි පුතාවයි තනි කරලා. ඉතින් අන්නේදී බොහොම සරලවට තාත්තට දැනෙන දුක මහන්සිය හැම දෙයක්ම එකතු කරලා තමයි එහෙම කියලා තියෙන්නේ. මේ තාත්තා කෙනෙක් තනි වෙනවා කියන්නේ මේ අම්මා නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයිනේ නේ. ඒ වගේම ආදරවන්තයෙක් විදිහටනේ මේ අම්මයි තාත්තා ඉන්නේ ගොඩක් යාළුවෝ වගේ හිතවතුන් වගේ සිටුේෂන් එකට අනුව වෙනස් වෙන පුද්ගල දෙන්නේ අපේ අම්මයි තාත්තනේ. අනිවාර්යයෙන්. අපිට උපදෙස් දෙන්න ඕන විදිහට ඒ විදිහට යාළුවෝ විදිහට ඉන්න ඕන විදිහට ඒ විදිහට විනෝද වෙන ලාවට ඒ විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ තාත්තා දැන් තනි වෙලානේ අම්මා නැතුවනේ. මාහට දී ඔයා ඈ සුරලොව ගියා. සුර විමනක වැඩි මගේ රන් කඳ නිදි. මගේ රන් කඳ නිදි. ඉතින් මේ අම්මා නැතිව තමන්ගේ පුතා බලා ගන්න තාත්තගේ ඒ ආදරණීය වචන ටික ආදරණීය සිතුවිලි ටික තමයි දැන් ඔයාලට ඒ අහන්න පුළුවන් උනේ. ඉතින් මේ එහෙම තමයි ලක්ෂි සින්දුව ඉවර වෙන්නේ නේ. තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ. සිඟිති කටේ. ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතයි සිතේ. මේ අම්මගෙන් පස්සේ තාත්තා ජීවත් කරන එකම බලාපොරොත්තුව ලොකුම බලාපොරොත්තුව තමන්ගේ පණටත් වැඩිය ආදරය කරන තමන්ගේ පුතා. අර මේ කියලා තියෙනවනේ මේ පියසෙනෙහසට කවි ගීලිය වුණා මදි කියලා. ඉතින් මේ තාත්තගේ ආදරය තමයි මෙතන කියවෙන්නේ. පුතා නැත්නම් තාත්තත් මැරුණා වගේ තමයි ජීවත් වෙන්නේ. පුතුගේ උපත මවගේ විපත එක දිනයම වුණේ. කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ? අම්මගේ මරණය වෙලා තියෙන්නේ පුතාගේ උපන්දිනේ දවසේ නේද? ඉතින් එහෙම වුණාම තාත්තට අම්මගේ උපන්දිනය අම්මගේ නෙමෙයි අපේ පුතාගේ උපන්දිනේ සමරන්න බෑ වගේම පුතාටත් එහෙම වේවි. දුක හිතේවි නේද? අනිවාර්යයෙන්.
ඔයාට තියෙනවද මොනවද කියන්නේ? ඔයා කියන්න. මා හටදී ඔයා ඈසුරලොව ගියා. ලොකු වුණාම අම්මා ගැන අහන්න එපා පුතේ. එතකොට මගේ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ. ඉතින් මේ තාත්තගේ වේදනාව තවත් පාරන්න එපා කියලා තමයි තාත්තා පුතාට කියන්නේ. ඔව් ආයාචනයක් කරනවා පුතාට. ඉල්ලීමක් කරනවානේ ආයාචනයක් කරනවා. ලොකු වෙලා අම්මා ගැන අහන්න එපා කියලා. එතකොට පියාට ඒක දරා ගන්න අමාරු වේදනාවක් වෙයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගොඩක් ලස්සනයි ගීතය. මන්නේ තේරුවේනේ. ඔයා තේරුවින් තමයි මම කිව්වේ. නැත්නම් මට කියන්න අමාරු වෙනවනේ. ඉතින් එහෙනම් මේ තව සින්දුවක් අහලින් මුද? අනිවාර්යයෙන් අපිට සින්දුවක් අහලා ඇවිල්ලා යාළුවෝ මතක් කරමු. රෝසමලේ නටුවේ කටු වන්න බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි රෝසමලේ නටුවේ කටු වන්න බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කළු දෙබරුන් නැත පැණි බොන්නේ වන්න බඹරුයි එහි රස දන්නේ මල නොතලා එහි පැණි උරලා මල දමලා උන් යති පැනලා රෝසමලේ නටුවේ කටු වන්න බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි මලෙහි පැණි නැත පවතින්නේ පැණි හිඳිලා මල පරවෙන්නේ කළු දෙබරෝ නැතුවද දන්නේ වන බඹරු නැත එහි යන්නේ රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි රෝසමලේ නටුවේ කටු වන්න බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි ඉතින් මේ පුංචි කාලේ ඉඳන් අහපු සින්දුවක් මේ අහලා පුරුදු සින්දුවක්. අහලා පුරුදු සින්දුවක්. අපේ හැමතිස්සෙම මුමුණන සින්දුව චූටි කාලේ ඉඳන්. අද වෙනකම් මුමුණන සින්දුව. මේ අදටත් දන්නේ මේ ඒ වගේ සින්දු. ඔව් ඒ සින්දුව මේ කියන්නේ අපි හිතන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒකේ. මම හිතන්නේ යාෂ්ට ඒ ගැන ලොකු දැනීමක් තියෙනවා. මොකද්ද මේ සින්දුව පිළිබඳව? ඉතින් මේ සින්දුව මේ දැන් දැනුත් මට අහනවා මේ පුංචි බබාලා ඉන්න අම්මලා කියලා බබාලා නලවනවා මේ රෝසමල් නටුවේ කටු වන බඹරෝම සිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කියලා මේ පෙරවාසල් යන දවස් වල ඉඳලා මොන්ටිසෝරි යන කාලේ ඉඳලා අපි දන්න සින්දුවක්. ඉතින් මේ වුණාට තේරුම අපේ අම්මලා කියා දෙන්නේ නැහැ. මේකේ තේරුම විදිහට මම දන්නේ රෝසමල කියන්නේ මේ කුඩ ලස්සන මලක් නෙනේ. මේ ගෑනු ළමයිතුත් රෝසමල් වගේනේ ලක්ෂි. මේ අපේ ලක්ෂි වගේ මේ රෝසමලක් තමයි මේ ගෑනු ළමයිට උපමා කරලා තියෙන්නේ. වන බඹරෝ ඔහොම හිටෝ කියන්නේ වන බඹරු කියන්නේ මේ තාරුණ්‍යයෙන් මත්තුණු පිරිමි ළමයි. වයස අවුරුදු 18ට ඉහළ මේ පිරුණු ළමයි තමයි මේ වන බඹරු විදියට කියන්නේ. බඹරු ඉතින් මල් හොයාගෙන යනෝනේ නේ. පියඹල යනවා බඹරු පැණි ගන්න. ඉතින් මේක කියන්නේ නටුවට නෙවෙයි මේ බඹර යන්නේ. මල් හොයාගෙන ගිහිල්ලා මල් ඉඹින්න. ඒ විතරක් නෙවෙයි ඉඹලා පැණි උරන්න තමයි මේ බඹරුන්ගේ හිතේ තියෙන අදහස. මතු පිට
වෙන අදහසක් තිබුණාට ඒක අතර මත්තු තොටියෝ වගේ ව්‍යංගාර්ථයක්. ව්‍යංගාර්ථයක් තමයි මේ කියලා තියෙන්නේ. මේ රෝසමල ගෑනු ළමයා මේ වන බඹර පිරිමි ළමයා ගෑනු ළමයා ලස්සන වුණාට සුන්දර වුණාට කටුකයි ජීවිතය බැරෑරුම් වැඩි මේ ඔය පැණි උරන්න තමයි හැම පිරිමි ළමයෙක්ම ඉන්නේ. Tamanගේ ආශාව නිඩු කරගන්න වෙන බඹරුන් ගැන තමයි එතන කියවෙන්නේ නේ. එතකොට මේ පදපේලිය කළු දෙබරුන් නැත පැණි බොන්නේ වන බඹරු යෙහි රස දන්නේ. මල නොතලා එහි පැණි උරලා මල දමලා උන් යති පැණි. මේ කළු දෙබරුන් කියන්නේ මම හිතන්නේ මේ හිත හොඳ මිනිස්සු වෙන්නේ නැති. යටි අරමුණු නැති එක අරමුණක් Tamanගේ හිතේ තියාගෙන ආදරය වුණත් ඒ විදියට ආදරය කරන මිනිස්සු තමයි මේ කළු අමරුව කියලා කියන්නේ. ආදරයට රාගය පටලවා ගත්තේ නැතිව. ඔව් ආදරයත් රාගයත් පටල ගන්න නැතුව Tamanගේ ආදරය සුන්දර තරම් මේ සම්බන්ධයන්නේ තියෙන ආදරය රාගය. ආදරය ඔව් මේ පොඩි ස්ටෙප් බයි ස්ටෙප් චුට්ටක් පැන්න ගමන් අනිත් පැත්තට මේ දෙක බැලන්ස් කරගෙන තමයි යන්න ඕනේ තියෙන්නේ. මේ එහෙම තමයි කියන්නේ මේ වන බඹරුන් මේ තමයිලු මේ රස දන්නේ මේ ඔය රාගේ රස දන්නේ මේ වන බඹරලු. කළු මේ දෙබරු නෙමෙයි දන්නේ වන බඹරු. ඉතින් මේ පැණි උරලා බීලා Tamanගේ මලෙන් ගන්න තියෙන දේවල් රොන් ටික අරගෙන බඹරා මල්ල දාලා යනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ බඹරා ඒක කියන්නේ හැබැයි මේ මල නොතලා කලන්නේ නැතුව තමයි මේ කියන්නේ යන්නේ. ඒකෙන් අදහසෙන් කියන්නේ අර නරක දෙයක්වත් නෙමෙයි. නරක දෙයක්වත් නෙමෙයි මේ දැන් මල් වත්තක වුණත් බඹරුවාවට මල රිද්දන්නේ නැහැ නේ. මලෙන් ගන්න තියෙන දේවල් අරගෙන බඹර යනවා. මෙතන කියන්නේත් මේ ගෑනු ළමයාත් එක්ක ඉඳලා යන පිරිමි ළමයිතුත් ආදරෙන් සතුටින් hina වෙලා කාලා බීලා සතුටින් ඉඳලා යනවා කියලා. ඉතින් ඊළඟට මලේ පැණි නැති පවතින්නේ පැණි හිඳිලා මල පර වෙන්නේ කළු දෙබරෝ නැතුවද දන්නේ වන බඹරෝ නැත එහි යන. අනිවාර්යයෙන්. මේ පැණි නැති මල් වලට කළු දෙබරු යන්නේ නැතිලු. මේ පැණි තියෙන මල් වලට යන්නේ වන බඹරුලු නේ. ඉතින් එහෙම තමයි. එතකොට ඊළඟට රෝස මලේ නටුවේ කටු වන බඹරෝ කොහොම හිටු නටුව නොවේ මල සෙඹිමි මම ළමයෝ පැණි උරමි. ඉතින් මේ එතකොට අන්තිමට කියන්නේ අර ඉස්සෙල්ලා වගේ සුන්දර ගෑනු ළමයි දැනගන්න ඕන මේ වන බඹරුත් එක්ක ප්‍රවේශමෙන් ජීවත් වෙන්න නේද? ඒක තමයි ඉතින් මේ සින්දුවේ අර්ථය. ඉතින් මේ අපි කමෙන්ට් සෙක්ෂන් එකේ පැත්තට ගිහලා අපේ යාළුවෝ ටික මතක් කරමු. අසංක මැක්සොන් ඔය ආදරෙන් මතක් කරා. ඒ විතරක් නෙමෙයි චානක බණ්ඩාර හායි හෙල කියලා තියෙන ඕන්න. හායි ආදරේ මේ පැතර එකතු කරගන්න ඔයාවත්. ඒ විතරක් නෙමෙයි මේ සදීප ලක්ෂාන් ඔනායිම සරය මතක් කරා. දේදුණු ඔයාවට ආදරෙයි. ඔයා අපිට ගොඩාරියක් ආදරෙයි කියලා අපිට කියලා එවලා තියෙනවා. කැලුම් සම්පත් කතරගම ඉඳන් අපිත් එකතු වෙනවා. ඉතින් ඔන්න ආදරෙන් ඔයා මතක් කරා. මේ අමිල පේපර් රේන්ජ් ගායක චාමර විරසිංහ සින්දුවක් දෙන්න පුළුවන් දානවා. අපි දෙමු ඊළඟ දවසේ. අනිවාර්යෙන්ම. මේ එහෙම යාළුවෝ ටික මතක් කරන ගමන්ම මේ අලුතෙන් එකතු වෙලා ඉන්න අපේ මේදානි ෂෙහාරා ඔන්න ඔයව ආදරෙන් මතක් කරා. මේ කසීර් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔබ ලබා දුන් ප්‍රේමයට කිසිදා අවමන් නොකොට අහිමි වීමකදී උවත් හිතේ සතුටින් යුතුව අත්හරින්න. එවිට ඔබේ ප්‍රේමයක් දිනක උත්තරීතර වනු ඇත. අනිවාර්යයෙන්. එතකොට තව එකතු වෙලා ඉන්න අපිත් එක්ක පොඩි ඉන්නවා විශාකා සෙව්වන්දි ඉන්නවා දෙන්නම නෙමයි කරනවා. ඒ වගේම දොරක්ෂ බණ්ඩාර ඉන්නවා. තව ඉන්නවා මේ අපේ ගංගා ධර්මවර්ධනේ වගේම කසීර් කියනවා. පඬිතකම කියලා තියෙනවා. අපි දෙන්නගේ පඬිතකම කියලා තියෙනවා. මේ විතරක් නෙමෙයි මේ කසීර් කියන ලක්ෂී ඇන් යෂී කියලා ඉතින් ඔන්න ඒවත් ආදරෙන් මතක් කරා. එහෙනම් මේ වෙලාවත් යන හින්දා අපි ඊළඟ සින්දුවට එකතු වෙමු. මණ්ඩලේ සැතපුන පුංචි සාවේ මන්ද කියාපන් නොකියා ඇඟිලාගේ පානනි උනසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹගී හිජපන් පුංචි සාවේ
මට දුක රත්තරන් දුවේ මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියා පන් නොකියා හැංගිලා ගියේ රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකඩ සින්දු කිව්වලේ ඊනෙනුත් ඉතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත්ගේ ළඟයි දුවේ මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියා පන් නොකියා හැංගිලා ගියේ පාරණි උලසේ පාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කිජපන් පුංචි සාවියේ ඉතින් මේ ලක්ෂී ඔව් කියන්නකො මේ සින්දුව ගැන මොනවා හරි මේ සින්දුවට අමතක වුණා ඉක්මනට මේ ගෙන ඉඳලා යෂ් මේ ලෝකෙට එන්න නකා ආවා යෂ් කොහෙද යන්නේ මේ මට හිතා ගන්න බෑ මේ දවස්වල යෂ්ගේ ඔළුව කොහේ යනවද කියලා ටිකක් එක එක දැන්වල යනවා මේ ගණන් ගන්න එපා මේ චුට්ටක් කියන්නකෝ ඉතින් මේ ඒ ගීතේ මුල් පද පෙළේ තියෙන චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචි සාවිය මන්ද කියා පන්නු කියා හැංගිලා ගියේ පාන නිවුන සේපාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපම් පුංචි සාවිය ඔයාලට මොකද හිතෙන්නේ මට හිතෙන්නේ මේ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුන පුංචි සාවියේ පුංචි සාවියක් කියන්නේ ගොඩක් ආදරය තියෙන ලස්සන පුංචි ගෑනු ළමයෙක් වෙන්න ඇති අනිවාර්යයෙන් ඉතින් මේ ගෑනු ළමයා මේ තාත්තටත් නොකිය කාටත් නොකියා මේ ගෙදරින් ගියපු කතාවක් තමයි මේ හඳ පානෙන් ගිහින් මේ හඳ පායපු වෙලාවක මේ ගෑනු ළමයා ගෙදර ඇරන දාලා ගිහිල්ලා එච්චරයි ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිල මේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මේක ඉතින් මේ එකපාරට වෙන දෙයක් නෙමෙයි හැමදාම වගේම කාලෙන් කාලෙට වෙන සිදුවීමක් කියලා තමයි මේ රචකයා කියලා තියෙන්නේ. මේක මේ හැම පාරම වගේ වෙනවලු. මේ ඉස්සරත් එහෙම වෙලා මේ ගෑනු ළමයි මේ ඔය පොඩි පොඩි දේවල් වලට සාමාන්‍යයෙන් මෙහෙමනේ ගෑනු ළමයිව හරි ඉක්මනට රවට්ට ගන්න පුළුවන්. ආදරෙන් වචනයක් කතා කරත් ඔය කවුරු වුණත් එහෙමයි මම වුණත් එහෙමයි. රවටෙනවනේ. ආදරයට හරි ලෝභයි. ලෝභයි මේ දැන් ලක්ෂ්‍ය වුණත් මේ ඉක්මනට අහුවෙනවා. මොඩයි. මේ ගෑ ඉතින් මේ ඒ වගේ තමයි මේ දැන් අද සමාජේ නම් ගොඩාක් ඉන්නවනේ මේ වගේ ෆිල්ම් හොඳ නරක කියලා දෙපැත්තකට බෙදන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. ඔය මේ යශ් වගේ හොඳ කට්ටිය ඉන්නවා. ඒ අතරේ ඉන්නවා අර කළු ගල් වගේ නරකයි. ඉතින් ඒ වගේ අයට ගෑනමයි අහුවෙලා ගෑනමයි යනවා. ඒකට දාලා යනවා. තමන්ගේ සතුට එතන තියනවා කියලා හිතනවා. ඒ වුණාට ගෑනු ළමයාගේ පාර වර්ධිනවා. හිත කරගන්න දෙයක් නැති වෙනවනේ මේ ඉතින් ඒක තමයි මේ තාත්තා කියලා තියෙන්නේ. තමන්ගේ දුවට. තාත්තා කියන්නේ මේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. ඒ ගියත් තාත්තා ගොඩක් ආදරේ තමන්ගේ දුවට මේ රත්තරන් දුව කියලා තමයි මේ අඬ ගහන්නේ නේ. ඊට පස්සේ තාත්තා කියනවා මේ ආපහු එන්න කියලා කියනවා. මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකඩ සින්දු කිව්වෙලේ. හීනෙනුත් හිතුවේ නෑ මට මොකද කාරණේ. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. මේ වැරදීමක් වුණාට මේ දෙමව්පියෝ මේ දරුවන්ට අවස්ථාවන් දෙනනේ වැරදි හදාගන්නනේ. මෙහෙමනේ දැන් ගෑල් ළමෙක් ලොකු වෙනකොට දෙමව්පියන්ට දැනෙනවා ගෑල් ළමගේ වෙනස. පිරුම්
කියලා මෙතරන්නේ මේ පිරුණමගේ හැසිරීමෙන් අනුව තේරෙනවා මේ මෙහෙමනේ දැන් ඔය ඉස්කෝලේ යන කාලේ කට්ටිය ඉන්නවනේ ආශ්. ඒ කට්ටියගේ වෙනස් වීම තමයි දැන් ඉස්කෝලේ යනකොට දැන් හිතන්නකො ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා කියලා. ගෑනු ළමයි පිරු ළමයි දෙපාර්ශ්වයෙන් මේ දැන් වෙනදට යනවට වඩා පිළිවෙලට ලස්සනට මේ සපත්තු මදිනවා කොණ්ඩේ හදනවා පිරිමි ළමයි ඉතින් ෂර්ට් එක හොඳට අයන් කරලා ලස්සනට පිළිවෙලට ලස්සනට මේ යන විදියට යනවලු මේ වෙනදට වඩා ලොකු පිළිවෙලට ලොකු වෙනසකුත් එක්ක තමයි මේ යනවා කියන්නේ සුවඳ හමාම යනවා. ඉතින් මේ තාත්තා කියනවා මේ එහෙම වෙනස් වෙනකොට තාත්තට හීනෙන්වත් එහෙම දෙයක් හිතුනේ නැහැ. හිතුන්නේ නැහැ කියලා. ඒ තරමට Tamanගේ දුව විශ්වාස කරලා තියෙනවා. තාත්තා ආදරය කරලා තියෙනවා කියලා තමයි එතන කියවෙන්නේ නේ. ඒ කියන්නේ තාත්තගේ ලොකු විශ්වාසයක් තියෙනවා. විශ්වාස Tamanගේ දුව ගැන. Tamanගේ දරුවා යන එකක් නැති වෙයි කියලා. යන එකක් නැහැ. වැරදි දේවල් කරන එකක් නැති වෙයි කියලා තමයි කොහමද තාත්තා ආපහු කියන ආයාචනයක් කරනවා පාර මතක නම් ගේ ළඟයි දුවේ කියලා. තාමත් පරක්කු නැහැ මේ තාත්තා අඬ ගහනවා තමන්ගේ දුවට ආදරෙන් මේ සැර කරන්නේ නැතුව මේ එන්න කියලානේ. ඉතින් ගීත ඉවරයි මේ. ඒකෙන් කියලා ඉතින් මේ ගෑනු ළමයි දෙයක් කරන්න කලින් දෙපාරක් හිතලා බුද්ධියට අනුව තීරණ ගන්න ඕනේ මේ වගේ අවස්ථාවලනේ. ඔව්. යශ් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය මතක් කරමු. අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ චතු එකතු වෙලා ඉන්න විතරක් නෙමෙයි මේ අපේ කසීර් ගම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම සදීප ලක්ෂාන්වත් විශාකවත් අපේ චන්දුලවත් ආදරෙම වෙලාවයි මතක් කරනවා. මේ එහෙම මතක් කරනකොට ගංගා ධර්මවර්ධනවත් ආදරෙම මතක් කරනවා. ඉතින් මේ අද චුට්ටක් කරපු නොකරපු හැමෝම වෙනුවෙන් අපි මේ ගීතේ දීලා අද දවසට යන්න යනවා. සූදානම් වෙනවා. මම ඔයාලගේ යසි මම ලක්ෂි